Hello, and I welcome you all to my YouTube channel. Today I am going to discuss with you the question number 2 in 2018 GCE Advanced Level General English question paper. හොඳයි. අද මම General English 2018 අගෝස්තු විභාගයේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය ගැනයි ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ. මේ ප්‍රශ්නයේදී බලන්නේ ඔබේ pronouns පිළිබඳ දැනුම, සර්වනාම දැනුම. ඔබ පැහැදිලිව දැනගෙන තියෙන්න ඕන ඉංග්‍රීසි භාෂාවේ තියෙන pronouns ගැන. pronouns තියෙනවා ප්‍රධාන වශයෙන් 7ක්. ඒ කියන්නේ personal pronouns. මොනවද මේ? I, you, we, they, he, she සහ it. එතකොට මෙන්න මේ pronouns අපි පාවිච්චි කරන්නේ තවත් නාම පදයක් වෙනුවට. දැන් මට නමක් තියෙනවා. නමුත් මම කතා කරද්දි නිතරම මගේ නම කියන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ I කියලා. ඔබට නමක් තියෙනවා. මම ඔබට කතා කරද්දි කියන්නේ you කියලා. ඒ වගේම අපි ගැහණු ළමයෙකුට නම් she කියලා කියනවා. පිරිමි ළමයෙකුට නම් he කියලා කියනවා. සතෙකුට දෙයකට it කියලා කියනවා. මෙන්න මේ pronouns 7 ගත්තම මේක වර නැගෙනවා තවත් කොටස් කීපයකට. දැන් I කියන එක personal pronoun subject. ඒ කියන්නේ subject pronoun එකක් I කියන එක. නමුත් මේ මම කියන එක මට මාව කියන්නේ කියන්නේ ක්‍රියාවකට පස්සේ යොදනවා නම් I කියලා යොදන්න බෑ. ක්‍රියාවකට පස්සේ අපි යොදන්නේ me කියලා. දැන් ඔන්න මම උදාහරණයක් ගන්නවා. I help you. මම උදව් කරනවා ඔබට. එතකොට මේ වාක්‍ය subject I මමනේ. මම නිසා I දානවා. හැබැයි මේ ඔබ මට උදව් කරනවා නම් ඔයා උදව් කරනවා මට. එතකොට ඒ වාක්‍ය subject you. හැබැයි එතෙන්දී මම කියන එක මට කියලා හැදෙන්නේ ක්‍රියාවට පස්සේ යෙදෙන්නේ. එතකොට මම කියන්නේ මෙහෙමයි ඒ වාක්‍ය බලන්නකො හොඳට. You help me. ඔබ උදව් කරනවා මට. You help me. අන්න එහෙනම් help කියන ක්‍රියාවට මුලින් එනකොට I help මම උදව් කරනවා. ඔයා මට උදව් කරනකොට you තමයි subject. You help me. ඔබ උදව් කරනවා මට. ඔන්න මං ඒ ගැන්නුවේ objective case එක. ඒ කියන්නේ කර්ම විභක්තිය. ඒ කියන්නේ I එක me වෙනවා. you එක නම් මොකුත් වෙන්නේ නැහැ youමයි. ඒකනේ අර මං කලින් වාගේද කිව්වේ I help you. හරි? You help me. you එක වෙනස් උනේ නැහැ. ඒ ඉංග්‍රීසියේ හැටි එහෙම තමයි. you කියන එකේ subject pronoun එකත් object pronoun එකත් දෙකම එකයි. කර්මයක් විදිහට ක්‍රියාවට පසුව යොදන්නෙත් ඔබට ඔබව කියන්න you. කර්තෘ විදිහට ඔබ ඔයා කියන්නත් youමයි යෙදෙන්නේ. එතකොට you එකේ ඒ දෙපැත්තටම යෙදෙනවා. ඔයා කියන්නත් you, ඔයාට ඔයාව කියන්නත් you යෙදෙන්නේ. ඊළඟට we එක ගත්තොත් we අපි හැබැයි ඒක subject pronoun එක. අපි උදව් කරනවා. We help them. අපි උදව් කරනවා ඔවුන්ට. හැබැයි ඔවුන් අපිට උදව් කරනකොට they help us වෙනවා. අන්න අර ක්‍රියාවට පසු යොදන්නේ us කියලා. us us. එහෙනම් we එක us වෙනවා object එකක් විදියට යෙදෙද්දි. ඊළඟට දැන් උන I me වෙනවා. you youමයි. we us වෙනවා. ඊළඟට he කියන එක. he කියන එක him වෙනවා. ඔහු උදව් කරනවා ඇයට. he helps her. හැබැයි ඇය උදව් කරනවා ඔහුට කියද්දී she helps him. තේරුණා නේද? එතකොට දැන් ඊළඟට අපි ගන්නවා මේ she කියන එක. she එක subject එකක් විදිහට ක්‍රියාවට මුලින් යොදනවා ඇය. she helps him. අන්න එතකොට he එක him වුණා. she එක වාක්‍ය මුලදී she. දැන් වාක්‍ය අගට she එක යද්දි බලන්න. ඔහු උදව් කරනවා ඇයට. එහෙනම් ඇය කියන්නේ she helps him කියන එකේ she ඇය.
හැබැයි ඇයට ඔහු උදව් කරනවා කියද්දී he helps her කියලා හැදෙනවා. එතකොට she ඇය her කියන්නේ ඇයට ඇයව කියන එක. it කියන එක වෙනස් වෙන්නේ අර you වගේ ඌ කියන්නත් ඒක කියන්නත් it ඌව කියන්නත් ඌට කියන්නත් it. It is a dog. හර ඌ බල්ලෙක්. එතකොට ඒ කතෘ විදිහට මුලින්. ඌට I feed it. මම ඌව පෝෂණය කරනවා. I feed it. මම ඌට කෑම දෙනවා. එතකොට එතන ඌට කියන්නත් itමයි යෙදෙන්නේ. ඊළඟ දේක. දේ කියන්නේ ඔවුන්, ඔවුන්ට, ඔවුන්ව කියද්දි them වෙනවා. ක්‍රියාවට පසු යද්දී. ඔන්න දැන් මම මේකේ ස්වරූප දෙකක් ඉගැන්නුවා. මොනවද? subject pronoun එකයි object pronoun එකයි. ඊළඟට තියෙනවා possessive adjective කියලා එකක්. ඒ කියන්නේ අයිතියක් දක්වන්න යම් කිසි දෙයකට. මට අයිති දෙයක්, ඔබට අයිති දෙයක්, ඇයට අයිති දෙයක්. එහෙම කියද්දී මේ වචන හත අපි යොදාගන්නේ මේ විදිහට. I මම මගේ කියන්න my වෙනවා. My name මගේ නම. My vehicle මගේ වාහනය. My father මගේ පියා. ඒ වගේ. එතකොට I my වෙනවා. you එක වෙන්නේ your. your කියලා වෙන්නේ. එහෙනම් your your කියන්නේ ඔබගේ. your name your father ඔබේ පියා. ඊළඟට we කියන එක we අපි අපේ කියන්නේ our අපේ. he එක ඔහු ඔහුගේ කියන්නේ his. she ඇයගේ කියන්නේ her. it උගේ කියන්නේ its. හැබැයි මෙතෙන්ද හොඳට මතක තියාගන්න its විතරයි apostrophe එකක් එම දාන්නේ නැහැ. සමහර අය වැරදිලා එහෙමත් දානවා. ඊළඟට they කියන එක there වෙනවා. there there වෙනවා. හරි. දැන් ඔය මම ඉගෙනුවේ කොටස් 3ක් විතරයි. තව කොටස් තියෙනවා. මම එතනින් නවත්තන්නම්. මොකද මේ ප්‍රශ්නෙට අරන් තියෙන්නේ ඔය ස්වරූප 3 විතරක් නිසා. හරිද? එහෙමනම් අපි වෙනද වගේ මුලින්ම ප්‍රශ්නය කියවමු. හොඳට තේරුම් ගන්න. fill in each blank. පුරවන්න එකිනෙක හිස් තැන with the correct form. නිවැරදි ස්වරූපයෙන්. fill in each blank with the correct form of the pronoun. of the pronoun කියන්නේ සර්වනාම පදයේ නිවැරදි ස්වරූපයෙන් හිස් තැන් පුරවන්න මොන pronounද? given in brackets. given in brackets කියන්නේ වරහන් තුල දී ඇති pronoun සර්වනාම පදයේ නිවැරදි ස්වරූපයෙන් හිස් තැන් පුරවන්න. එතකොට දැන් මේ වරහන් ඇතුලේ දීලා තියෙනවා සර්වනාම පද කීපයක්. මෙතන ප්‍රශ්න 5ක් ඔබට ලකුණු 5ක් ලබා ගන්න පුළුවන්. මොනවද දීලා තියෙන්නේ? I තියෙනවා. he තියෙනවා. it තියෙනවා. ඔය ටික තමයි දීලා තියෙන්නේ. I තියෙනවා. he තියෙනවා. ඊළඟට you කියන එක තියෙනවා. ඉතින් මේවා මේ වාක්‍යයට අනුව ඔබ තීරණය කරන්න ඕනේ මේක subject pronoun එකක්ද? object pronoun එකක්ද? එහෙම නැත්නම් possessive adjective එකක්ද කියලා. ඔන්න ඔය ටික ගැන දැන් අපි කතා කරමු. අර මං කියපු මුලින් විස්තරේ මතක තියාගත්තා නම් උත්තර ලියන්න පුළුවන්. හරි. දැන් හොඳට ප්‍රශ්නේ දිහා බලන්න මෙන්න උත්තර ලියන හැටි බලා ගන්න. A curious child. A curious child. මොකක්ද මේ curious කියන්නේ? අපි curious කියන්නේ when someone is very interested in knowing about the people or things around someone. කෙනෙක් අවට තියෙන දේවල් හෝ පුද්ගලයෝ ගැන දැනගන්න තියෙන ලොකු ආසාවකට කියනවා curious කියලා. හරි? හරි නිකන් කුතුහලයක්. මේක දැනගන්නකම්. එතකොට දැන් මේ a curious child කියන්නේ එක ළමයෙක් ඉන්නවා මෙයා හරි කුතුහලෙන් ඉන්නේ. ඇයි මේ ගැන දැනගන්න මොකක් හරි. අපි බලමු මොකක්ද දැනගන්නද? A curious child asked. A curious child කුතුහලයෙන් හිටිය ළමෙක්
යමක් දැනගන්න ඉතාම ආසාවෙන් හිටිය ළමයේ asked විමසුවා ඇහුවා. දැන් ඔන්න blank එකක් තියෙනවා. හිස් තැනක් තියෙනවා. හොඳට බලන්නකෝ. වරහන් ඇතුලේ තියෙන he mother. එතකොට mother කියන්නේ අම්මා. එතනින් වාක්‍ය ඉවරයි. එතකොට කුතුහලයෙන් යමක් දැනගන්න ආසාවෙන් හිටිය ළමයෙක් අම්මගෙන් ඇහුවා. එතකොට අම්මගෙන් අහන්නේ කාගේ අම්මගෙන්ද? ඒ ළමයාගේ. එතකොට ඒ ළමයා වෙනුවට he තියෙනවා. එතකොට දැන් ගන්න subject pronoun එකක්ද? නැහැ. ක්‍රියාවට මුලින් ආවනම් he දාන්න තිබුණා. ක්‍රියාවකට පසුව ආවනම් ඒ නාමපදයක් විදිහට කර්මයක් විදිහට ආවනම් එතෙන්දී අපිට දාන්න තිබුණා him කියලා. මම ඒක ඔබට ඉගන්නුවානේ. asked him කියලා දාන්න පුළුවන් ඔහුගෙන් ඇහුවා කියන්නේ. හැබැයි ඇහුවේ ඔහුගේ මවගෙන්. ඒතර ඔහුගේ මවගෙන් නම් මෙතන අයිතියක් දැක්වෙන්නේ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? දැන් මම ඉගන්නුවා possessive adjective එක. motherට අයිතිය දක්වන නම් he එකේ අයිතිය දැක්වෙන පදය his. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? his කියලා එන්න ඕන. එහෙනම් a curious child asked his mother. ඊටම යමක් දැනගන්න ආසාවෙන් හිටිය ළමෙක් ඔහුගේ අම්මගෙන් ඇහුවා. මොකක්ද ඇහුවේ? මමි අම්මා why are some of ඇයි සමහරක් ඒවා of හිස් තැනක් ආයේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ you hairs කෙස් ගස් වලින් සමහරක්. some of hair the hairs කියන්නේ කෙස් වලින් සමහරක්. ඉතින් මේ අම්මගේ කෙස් වලින් සමහරක් පැහිලා. grey hair කියන්නේ පැසුණු කෙස් තියෙනවා. එතකොට මේ ළමයා දැන් කුතුහලයෙන් හිටපු ළමයා අහනවා ඇයි අම්මේ ඔයාගේ කෙස් වලින් සමහරක් turning grey මේ සුදු වේගන යන්නේ. සමහර කෙස් සුදු වෙලා තවත් ඒවා සුදු වේගන යනවා. එතකොට එහෙනම් මෙතනක් තියෙන්නේ you කියන වචනේ කර්තෘ විදිහට ක්‍රියාවකට මුලින් නෙමෙයිනේ තියෙන්නේ. ඔයා කියලා කියන්න නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් ඔයාට කියන්න කර්මයක් විදිහටත් නෙමෙයිනේ තියෙන්නේ. මොකද්ද? some of ඔයාගේ කෙස්. ඔයාගේ කෙස් වලින් සමහරක් ඇයි මේ සුදු වෙවි යන්නේ. එහෙනම් අපි මොකද්ද කියන්නේ? some of your hairs. some of your hairs. your your කියලායි කියන්නේ එතකොට. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් හරි. දැන් ඔබ ලකුණු දෙකක් ගත්තා. තව ලකුණු 90ටයි ගන්න තියෙන්නේ. අපි ඒකත් උත්සාහ කරමු. right. දැන් මම ආයෙත් ඒ වාක්‍ය කියන්නම්. A curious child asked his mother, "Mummy, why are some of your hairs turning grey?" ඔන්න එහෙම ඇහුවා. දැන් බලන්න අම්මා මොකද්ද කියන්නේ? The mother tried. අම්මා උත්සාහ කළා. The mother tried to use this occasion. අම්මා උත්සාහ කළා මේ අවස්ථාව පාවිච්චියට ගන්න. මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න උත්සාහ කළා. මොකටද? To teach her child a lesson. ළමයාට හොඳ පාඩමක් උගන්වන්න නියම වෙලාව කියලා අම්මා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න උත්සාහ කළා. නැවතත් වාක්‍ය බලන්නකෝ. The mother අම්මා tried උත්සාහ කළා to use පාවිච්චි කරන්නට ප්‍රයෝජනයට ගන්නට this occasion මෙම අවස්ථාව to teach උගන්වන්නට her child a lesson. ඇගේ දරුවට පාඩමක් උගන්වන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න ඕනේ කියලා අම්මා තීරණය කළා. අම්මා උත්සාහ කළා. දැන් ඔන්න අම්මා මෙහෙම කියනවා. blank එකක් තියෙනවා. it තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ක්‍රියාවක් is. එහෙනම් ඔබ අනිවාර්යෙන්ම දන්නවා මම කලින් විස්තර කරද්දි කිව්වා is කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවකට මුලින් නම් subject pronoun එකක් එන්නේ. එහෙනම් it කියන එක තමයි subject pronoun එක. it is, he is, she is ඒක වචන එක්කලා is. එහෙනම් මෙතෙන්ට මේ වචන වෙනස් නොකර මෙහෙම්මම පාවිච්චි කරන්න. it is. it is because of you. ඒ ඔයා හින්දා ළමයෝ. මගේ කෙස් සුදු වෙන්නේ ඔයා හින්දා. it is because of you. ඒ ඔයා නිසයි කියලා අම්මා කියනවා. එහෙනම් තුන්වෙනි හිස් තැනට එන්නේ itමයි. it is because of you. මොකද ක්‍රියාවට මුලින් subject pronoun එකක් එන්න ඕන නිසා. it is because of you dear. දරුවෝ ඒ ඔයා හින්දානේ කියලා කිව්වා. every bad action
සෑම නරක ක්‍රියාවක්ම of yours ඔයාගේ හැම නරක ක්‍රියාවක්ම will turn one of blank hairs grey. එතකොට මෙතන හිස් තැනට එන්න ගවචනේ තියෙන්නේ I කියලා. ඒතර හොඳට බලන්න දැන් every bad action of yours ඔයා කරන හැම නරක ක්‍රියාවක්ම will turn හරවනවා පත් කරනවා one of එකක් of blank grey hairs මගේ කෙස් වලින් එකක් සුදු බවට පත් වෙනවා grey වෙනවා. එහෙනම් මෙතන මොකද්ද තියෙන්නේ? one of තියෙනවා එහා පැත්තේ තියෙන නාමපදයක්. එහෙනම් නාමපදයකට මුලින් සර්වනාමයක් එනකොට අනිවාර්යයෙන්ම ඒක අයිතිය දැක්වෙන එකක් වෙනවා. එහෙනම් I මම මගේ කෙස් කියන්නේ එහෙනම් මගේ කෙස් වලින් එකක් නම් I එක my වෙන්න ඕන. ඒක තමයි මුලින් මම පැහැදිලි කළේ. එහෙනම් one of my hairs grey. පුතා ඔයා කරන හැම නරක ක්‍රියාවකින්ම මගේ එක කෙස් ගහක් කෙස් වලින් සුදු පාට වෙනවා කියලා අම්මා උත්තර දුන්න ළමයාට හොඳ පාඩමක් උගන්වන්න හිතාගෙන. ළමයා මොකද්ද? The child replied innocently. The child ළමයා replied පිළිතුරු දුන්නා innocently අහිංසකව. අනේ මේ දරුවා අහිංසක විදියට මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. Now blank I තියනවා no. දැන් no කියන්නේ දන්නවා. no කියන්නේ දන්නවා ඒක ක්‍රියාවක්. එහෙනම් ක්‍රියාවකට මුලින් නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ subject pronoun එක. එහෙනම් I කියන්නේ subject pronoun එක තමයි. එතකොට ළමයා මොකද්ද අහිංසක ලෙස කියන්නේ? Now I know. දැන් මම දන්නවා. Now I know. එහෙනම් වෙනස් කරන්න දෙයක් නැහැ. Now I know why our grandmother has only grey hairs on her head. දැන් මම දන්නවා why දැන් මම දන්නවා ඇයි කියලා our grandmother has only grey hairs on her head. දැන් මම දන්නවා ඇයි අපේ ආච්චි අම්මගේ ඔළුවේ සුදු කෙස් විතරක් තියෙන්නේ ඇයි කියලා. Now I know එහෙනම් හිස්තැනට එන්නේ Iමයි. Now I know I කියන වචනේම තමයි එන්නේ. මොකද ඒක subject pronoun එකක් නිසා. Now I know why our grandmother has only grey hair on her head. දැන් මම දන්නවා ඇයි අපේ ආච්චි අම්මගේ හිස කෙස් ඔක්කොම එහෙනම් සුදු පාට ඒවා විතරක් තියෙන්නේ ඇයි කියලා. එහෙනම් ඔන්න ඔබ ප්‍රශ්නෙට උත්තර ලියන්න හරිම පහසුයි. pronouns කියන්නේ හරිම ලේසි පාඩමක්. ඉතින් අර pronouns වල මම අද කියලා දුන්නේ ඔබට මෙතෙන්ට අවශ්‍ය කොටස් තුන විතරයි. මොනවද? subject pronoun එකක්, object pronoun එකක් ආවේ නැහැ. ඒත් මම කියලා දුන්නා. possessive adjective එකක්. අයිතිය දැක්වෙන ස්වරූප. ඔය ටික විතරයි මෙතන පාවිච්චි කළේ. එහෙමනම් මම හිතනවා ඔබට හරියට මේ pronouns යොදා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙමනම් ප්‍රාර්ථනා කරනවා A level විභාගයට යන අයට A level විභාගයේ උසස් ලෙස සමත් වෙන්න කියලා. හොඳයි. එහෙමනම් අදට ඔබෙන් සමුගන්නවා යලිත් දවසක ඔබ හමුවට එන බලාපොරොත්තු වෙමින්. Goodbye and good luck.